pulang kantin ini dulu atlet.
शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वीरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्टाना वीरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्दिं पञ्चशील धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादितव्यम् समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सक्क मुक्तदं धम्मश्रवण कालो अयं बदन्तः धम्मश्रवण कालो अयं बदन्तः धम्मश्रवण कालो
තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පරිචින්න මිදං රූපං රෝගනිදං පබං දුරං විජ්ජති පූතේ සන්දේහෝ මරණං තම්හි කේවලං සද්ධා විති සම්පන්න කාර්මික පින්වතුනි අද දවස තුල වාස් ගුණවර්ධන පවුලේ මේ පින්වතුන් සියලු දෙනාම එකතු කාදා වෙලා ආදරණීය අම්මා රුක්මනී උබේසිංහ ආදරණීය මාතාව පෙරමුණේ තබා ගනිමින් ඒ වගේම දරුවන් හැටියට තිමිර ලක්මාල් වාස් ගුණවර්ධන ඒ වගේම චමීර ශාමල් වාස් ගුණවර්ධන මේ දෙතුන් දෙදෙනා ප්‍රදාන කොට මේ ආදරණීය පින්වතුන් ඥාතීන් හිතවතුන් සියලු දෙනාම මේ නිවහනට එකතු පාදා වෙලා ඉන්නේ මීට දින 6කට එහා පැත්තේදී නිදන ප්‍රාප්ත වන්නට යෙදුණු රංජන් ලාල් වාස් ගුණවර්ධන ඒ ආදරණීය පියතුමාණන්ට ඥාතිවරයාට හිතවතාට පින් අනුමෝදන් කිරීම සඳහා සිදු කරනු ලබන උතුම් ධර්ම දානමය පින්කම සඳහායි. ඉතින් පින්වතුනි ආදරණීය පියතුමාණන් වෙනුවෙන් ඒ ආදරණීය ඥාතිවරයාණන් වෙනුවෙන් අපට දැන් කරන්නට ඉතුරු වෙලා තිබෙන්නේ මේ විදිහට එතුමාණන්ගේ ගුණ සිහිපත් කරමින් ඒ වගේම මේ විදිහට උදාර පින් දහම් සිදු කරගනිමින් පින් අනුමෝදන් කරනවා හැරෙන්නට ඒ ආදරණීය පියතුමාණන් වෙනුවෙන් ඒ ඥාතිවරයාණන් වෙනුවෙන් ස්වාමි පුරුෂයාණන් වෙනුවෙන් අපට වෙන කරන්නට දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඔබ අද දවසේදී මේ කොරෝනා වසංගතකාරී තත්ත්වය බොහෝම දැඩිව දැනෙන අවස්ථාවකදී ආදරණීය පියතුමාණන් දෙසා පින් අනුමෝදන් කිරීම සඳහා මේ පින්කම මේ විදිහට හරි සිද්ධ කර ගැනීමට ලැබීම පිළිබඳව කල්පනා කරලා බොහොම සන්තෝෂභාවයට පත්වන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපට අද දවසේදී ඔබ දන්නවා හොඳටම සබ්බ දානං ධම්ම දානං දිනාතීති කියලා බුදු දේශනාවක් තියෙනවා. සියලු දානයන් අතර උතුම් ධර්ම දානමය පින්කම ජය ගන්නවා කියන කාරණාවයි මේ දේශනාවේ සඳහන් වන්නේ. ඉතින් පින්වතුනි ධර්මයේ නම් ඕනතරම් අහන්නට පුළුවන්, ඕනතරම් බලන්නට පුළුවන්. කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ පින්වතුනි. බුදුහාමුදුරුවන්ගේ මේ බුද්ධ ධර්මය අපේ ජීවිතවලට ඒකාබද්ධ කරගත්තේ නැත්තම් මම විශ්වාස කරනවා අද දවසේදී මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට මේ පින්වතුන්ලාගේ ජීවිත තුළ
අපේ ජීවිත තුළ සිද්ධ වෙන යම් යම් අඩුපාඩුකම් හඳුනාගෙන ඒවා අවම කර ගැනීමට සඳහා හොඳ උත්සාහයක මේ ධර්ම දේශනාව හරහා ඔබ යෙදෙයි කියන විශ්වාසයක් අප තුළ තිබෙනවා. එහෙම වුණොත් පින්වතුනි මේ ධර්ම දේශනාව සංවිධානය කරපු මේ ආදරණීය රුක්මනී උබේසිංහ ඒ ආදරණීය මාතාවට ඒ වගේම මේ තිමිර පුතණුවන්ට චමීර පුතණුවන්ට ඇතුළු මේ සහලේ ඥාතීන්ට බොහෝම පින් සිද්ධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම මේ මිය පරලොව යන්නට යෙදුණු රංජන්ලාල් වාස් ගුණවර්ධන ආදරණීය පියතුමාණන්ට ගොඩාක් පින් සිද්ධ කරගන්නට පුළුවන්. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා කියන්නේ විවටෝ විරෝචති නොපටිච්චන්න. බුදුහාමුදුරන්ගේ ධර්මය විවෘත වෙන්නට භාවිතා කරන්නට මේ ධර්ම බොහෝම ප්‍රායෝගික ධර්මයක්. මේ ධර්මයේ තියෙන සත්‍යතාවය මනාව පැහැදිලි වෙනවා. චුට්ටක් කල්පනා කරන්න පින්වතුනි අද මේ ලෞතර බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් කොච්චරනම් පහම් පූජා කරන්නට ඇද්ද? කොච්චරනම් මල් පූජා කරන්නට ඇද්ද? කොච්චරනම් ගිලම්පස් පූජා කරන්නට ඇද්ද? ඒ කුමක් නිසාද? බුදුහාමුදුරුවන් ගාව තිබුණ ඒ ගුණයන් නිසා. ඒ ගුණයන් නිසා උන්වහන්සේ පූජාවට බඳුන් වෙනවා. අපිත් පින්වතුනි නිතර උත්සාහවත් වෙන්නට ඕනේ අප තුළ යහපත් ගුණධර්ම තව තවත් වර්ධනය කරගන්න. එහෙම උත්සුක වුණොත් පින්වතුනි මේ ජීවිතේ ජය ගන්නට හරිය ලේසි. මෙලොවත් ජය ගන්නවා, ඒ වගේම පරලොවත් ජය ගන්න පුජ්‍යලී බවට පත් වෙනවා. ඒ නිසා ඔබ අද හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඔබ මේ ලැබපු දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාවය තව තවත් අර්ථාන්විත කරගන්නට, තව තවත් වටිනාකම් වැඩි කරගන්නට හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා කියන උදාර චේතනාවෙන් යුක්තව ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වතුනි බුදුහාමුදුරුවන්ගේ ධර්මය අහන්න ඕනේ. ඒ අහපු ධර්ම කාරණා සුණාත ඔබහලා තියෙනවා. ධාරණය කරගන්නට ඕනේ. ඒ වගේම චරාත ධම්මි මේ බුදුදහම ගොඩාක් වටින්නේ මේ අනුව හැසිරෙන තරමට තම කියන වගේ ඔබ හොඳට මතක තියාගන්න. ඔබ බුදුදහම අනුව කටයුතු කරලා ඒකේ පරිවේශකයෙකු වෙන්නට කියලායි මම යෝජනා කරන්නේ. බුදුදහම අනුව ජීවත් වෙලා එහි පරිවේශකයෙකු වුණාම ඔබට මේකේ තියෙන සත්‍යතාවය මනාව පැහැදිලි වෙනවා. හැබැයි කෙනෙකුට කියන්නට පුළුවන් ආමුදුරුවනම් බණ කියයි. හැබැයි හොඳට ඉන්න අපිට කොච්චර වරදිනවද කියලා. නේ පින්වතුනි. ඒ ඔබ හොඳට ඉන්නකම නොවන වගේ හොඳට මතක තියාගන්න. හොඳට ඉන්නකම නෙවෙයි. ඔබ තුලින් ඔබ හොඳට ඉඳලා ජීවිතේ වරදිනවා නම් ඔබගේ යම් අඩුපාඩුවක් තියෙනවා කියලා හොඳට අවබෝධ කරගන්න. ඔබගේ ඒ අඩුපාඩුකම කුමක්ද කියලා අවබෝධ කරගෙන දුරු කරගන්නට හොඳ උත්සාහයක් වෙන්න. ඉතින් ඒ නිසා මේ නිවෙස්වල මේ පින්වතුන් බොහෝම හොඳට ජීවත් වෙන, බොහෝම ගුණගරුකව කටයුතු කරන බොහෝම පින්වත් පිරිසක්. ඉතින් මේ පුතා අපිට ඉදි මතක් කරා මේ ආදරණීය අම්මා
ගුරුවරියක් හැටියට කටයුතු කරලා නේද? කටයුතු කරපු අම්මා කෙනෙක්. ඒ වගේම මේ තාත්තත් එහෙමයි. ඒ විදුලි බල මණ්ඩලයේ සේවය කරමින් ඉඳලා විශ්‍රාම ගියපු එක්කෙනෙක්. ඉතින් ඒ නිසා මේ පුතාලා දෙදෙනා බොහොම වාසනාවන්තයි. මේ වගේ අම්මලා තාත්තලාගේ අවවාද අනුශාසනා යටතේ කටයුතු කරලා තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගන්නට කටයුතු කිරීම පිළිබඳව. ඉතින් ඒ නිසා පින්වතුනි තමන්ගේ ජීවිතයේ වටිනාකම මේ ලැබපු දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාවයේ වටිනාකම අවබෝධ කරගෙන හොඳට ජීවත් වෙන්න ඕනේ. පින්වතුනි අපි අද මේ නිවස තුල දේශනා කරන්නට කියලා බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනාව. මේ ජීවිතයේ තියෙන අස්තීර ස්වභාවය, මේ ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවය නැවත නැවතත් මෙනෙහි කරන්නට අද කාලයයි. දැන් කල්පනා කරලා බලන්නකෝ කොරෝනා නිසා නේද මේ ලංකාවේ නම් ටිකයි මැරෙන්නේ නේද මහත්තයෝ? ටිකයි මැරෙන්නේ. හැබැයි ඉන්දියාවේ ලෝකෙම බැලුවොත් එහෙම දහස් ගණන් දෙනා නේද? දහස් ගණන් දෙනා අපාතමින් මිය පරලොව යනවා. ඉතින් දැන් ඊයේ දවසේ වෙද්දී ලංකාවේ මේ හොස්පිටල් වල ඉන්න ඇඳන් එහෙම සියලු දේවල් ඉරි යන මට්ටමක් තියෙනවා. ඒ ඉන්දියාවෙත් මේ ඛේද වාචකය මෙහෙම වෙලා තියෙන්නේ ඒ ස්පිරිතාලවල ඉඩ පහසුකම් නැති වෙලා. ඉතින් ඒ නිසා ලංකාවේ තත්ත්වයක් මට හිතෙන්නේ එන්නටම බොහෝම දරුණුවට තදට අපිට දැනෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ආරක්ෂිත විධිවිධාන බොහෝම හොඳින් අත්‍යවශ්‍යම ගමන් යමින් නේද? මේ අත්‍යවශ්‍ය දේවල් සඳහා විතරක්ම එළියට යනවා නම් බොහෝම වටිනවා කියන වග හොඳට මතක තියාගන්න ඕනේ. බොහෝම අවදානම් කාල සීමාවක අපි මේ ගත කරමින් ඉන්නේ. ඊයේ වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණය 1101ක් නේද? 1101ක් 111ක් හොයාගත්තා. ඉතින් එතකොට තව ඒ අතර හොයාගත්තු නැති කට්ටියක් ඉන්න බැරිකමක්ම නෑ. ඒ නිසා බොහොම අවදානම් කාලයක කටයුතු කරන්න කියන වගේ හොඳට මතක තියාගෙන කටයුතු කරන්නට ඕනේ. මට කියන්න උවමනාව තිබ්බේ මේ ජීවිතයේ තියෙන අස්තීර ස්වභාවය. දැන් බලන්නකෝ අර ඉන්දියාවේ අපි ඉන්දියාවමයි උදාහරණයට ගන්නට ඕනේ. නේද? ඔක්සිජන් නැතුව මිනිස්සු කෑ ගහනවා සමහර විට පාරේ වැටිලා නේද? ගැරුණ මිනිස්සුරු උච්ච ගන්න විදිහක් නැතුව ඉන්නවා නේද? ඉතින් ඒ නිසා ඒ ස්වභාවය අවබෝධ කරගෙනම අපටත් මේ ඛේද වාචකයට හිම නොවේවා කියලා අපි ආශිර්වාද කරනවා. නමුත් කියන්නට පුළුවන් කමක් නැහැ. කොයි වගේ තත්ත්වයකට අපි උදා වෙයිද කියන බොහොම බරපතල ගැටලුවක් තියෙනවා කියන වගේ ඔබ හොඳට මතක තියාගන්න. ඒ නිසා මේ දිනවල ගමන් බිමන් යද්දී නේද සෙනක ගැවසෙන කැම් වලට යද්දී නේද අපි අවුරුදු දවස්වල දැක්කා කට්ටියට කොරෝනා නෑ වගේ තමයි ජීවත් වෙන්නේ. ඒකේ අයහපත් ප්‍රතිඵල තමයි දැන් මේ අත්වෙමින් ගියන්නේ. නිත්‍යබෝල් ගම්පාට ගියාත් නම් ඒක තදට දැවුනේ නෑ. නිත්‍යබෝ පැත්තට පිළිපත්කොට පැත්තට ගියා නම් එහෙම නේද අපේ අය අවුරුදු කොහොමද සැමරුවේ කියලා නේද? ඉතින් ඒ ගැන සැලකිල්ලේ අඩුකම දැන් තදින් දැනින්න පටන් අරන් තියෙනවා. ඒකේ දෙවන්තම ඛේද වාචකයේ තමයි ඊයේ දවසේ අර මාතලේ නේද දඹුල්ලේද මන්දා ડોක්ටර් කෙනෙකුගේ මල්ලි කෙනෙක් එයාටත් ICU එකේ බෙඩ් එකක් වෙන් කරගන්න බැරි වුණාලු. ඒ තරමට ඒවා සංකීර්ණ ප්‍රශ්න බවට පත් වෙමින් පවතිනවා. මෙහෙන් කොරෝනා රෝගීන් හසු වෙන්න අපට ඉඩකඩ මදි වුණාම ලොකු ගැටලුවක් නැති වෙනවා. ඉතින් ඒ නිසා
ඒ ගැන සැලකිල්ල දක්වලා ඔබ කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. බොහෝම අවධානයෙන් යුක්තවම කටයුතු කරන්න. නැත්නම් බොහොම ඛේද වාචකයකට අපිටපත් වෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මට කියන්න උවමනාව තිබ්බේ මේ ජීවිතයේ තියෙන අස්තීර ස්වභාවය. අපි මේ පුංචි දුවල පුතාලට කියනවා මල් වගේ කියලා. ඇයි අපි මේ දුවල පුතාලට අපි මල් වගේ කියලා කියන්නේ? දුවලට කියනවා නේද මල් වගේ කියලා? ඔව් දුවලට කියනවා නේද? ඔව් කියනවා. එහෙම කියන්නේ හේතුව ඇයි? මේ පුංචි හිත් තුළ ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක්, පරිගැනීමක් මේ අසත් ධර්ම නැහැ යාළගේ හිත් තුළ. මෙයාලගේ හිත් තුළ ඊර්ෂ්‍යාවක් නැහැ, ක්‍රෝධයක් නැහැ, වෛරයක් නැහැ, පරිගැනීමක් නැහැ. ටික ටික ලොකු වෙන්න මොකද වෙන්නේ? ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම, මේක මට, මේක මගේ, මේක මගේමයි, මටමයි, වෙන කාටවත් බෑ කියලා මොකද වෙලා තියෙන්නේ? අල්වාගෙන. ඕකට බුදුදහම කියන්නේ උපාදානය කියලා. දැඩිව අල්වා ගැනීම කියන කාරණාව කොච්චර ප්‍රබලද කියලා කිව්වොත් එහෙම පින්වතුනි හොඳට මතක තියාගන්න. සමහරව මරුණට පස්සේ යන්නේ නැහැ කියලා මතක තියාගන්න. දැඩිව අල්වා ගත්තොත් නම් හොඳට මතක තියාගන්න අපි මරුණට පස්සේ යන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඒකෙදි කිරියම්මලට තමයි ගොඩක් කියන්නේ. කිරියක්වලත් නැතුවාම නොවේ. ආච්චිලට විතරක් නෙවෙයි. සීලත් නැතුවාම නෙවෙයි. ආච්චිලා බොහොම වැඩි. දැන් සමහර ආච්චිලා ඉන්නවා. සමහර විට දුවල පුතාලටත් වඩා ආසයි මුණුබුරන්ට මිනිබිරින්න. මුණුබුරන්ට මිනිබිරින්න පුදුම ආදරයක් තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම ආසාවෙ හිටියොත් හොඳට මතක තියාගන්න මේ පරලෝක ගියාට පස්සේ ආයෙ මරුණාම යන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ඒ නිසා මරුණාම යන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න. ඉතින් මේ උපාදානය කියන කාරණාව බොහෝම ප්‍රබල කාරණාවක් කිව්වේ ඒකයි. ඔබ අහලා ඇති ධර්ම සාහිත්‍ය තුල සඳහන් වෙනවා. හාමුදුරු කෙනෙකුටත් කියනවා, උපාසකම්ම කෙනෙකුටත් කියලා කියනවා. උපාසකම්මේ ආස කරනවා තමන්ගාව තියෙන ලස්සනයි කියන ගවුම් සාරි හම්බුනාම නේද චූරිදු? ලස්සන ගවුම් හම්බ වුණාම සමහර ඒවා අඳින්නේ නැහැ. මොකද කරන්නේ? නමල අල්මාරියට දානවා. බුදුහාමුදුරන්ගේ දවසක් ඔහොම උපාසකම්ම කෙනෙක් හිටියා. ඒ උපාසකම්මට හම්බුණා ලස්සනයි කියන සාරියක්. අපි කියමු ගවුමක් කියලා. හාමුදුරු කෙනෙකුට වටිනා සිවුරක් හම්බෙනවා. දැන් ওই උපාසකම්මල පූජා කරන හැම සිවුරක්ම අදින්න දෙපොරවන්න බෑනේ. නේද? ඒවා දන්නවා. නේද? ඔය හම්බෙන හැම සිවුරක්ම පොරවන්න බෑ. ඉතින් ඒ වටිනා කියන සිවුරක් හම්බෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් එතකොට සමහර හාමුදුරුවෝ ඒක තියාගන්නවා. දැන් අර අම්මත් එහෙමයි මොකද උනේ? එයාට හම්බුනේ ලස්සන සාරිය, ලස්සන ගවුම දුවට හම්බෙච්ච නමලා අල්මාරියේ තියෙන. ටික දවසක් යනවලු ගන්නවලු අල්මාරියෙන් එළියට බලනවලු, දිගෑරලා බලනවලු, නමනවලු, ආයෙ දානවලු. ආයෙ ටික දවසක් ගියාපම ආයෙත් ගන්නවලු, අඳින්නේ නැහැ. බලනවා, දානවා. හාමුදුරුවොත් එහෙමයි. සිවුර ගන්නවා, දිගාරිනවා, බලනවා, ආයෙ නමනවා, දානවා. එහෙම වෙලා අන්තිමට මොකද වුනේ? මියා මිය පරලව යනවා.
මිය පරලොව ගියාට පස්සේ මොකද වෙන්නේ? අර සාරියේ කාවෙක් වෙලා උපදින්න. අර හාමුදුරුවොත් එහෙමයි. ඒ හාමුදුරුවෝ අර සිවුරේ කාවෙක් වෙලා ඉපදින්න. හැබැයි ඉතින් කාවගේ ආයුෂ කාලය කියලා කියන්නේ දවස් කීයද? 7යි නේද? දවස් 7යි. කාවගේ ආයුෂ කියලා කියන්නේ දවස් 7යි. ඒ දවස් 7 ගත කරලා පස්සේ මෙයාගේ තියෙන පුණ්‍ය එක පින්කම් පින් මහිමේ නිසා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා කියලා කියනවා. හැබැයි බැරි වෙලා හරි වෙනස් අපෙක් වෙලා ඉපදුනා නම් කාවෙක්ම වෙලා ඉපදුන හින්දා හොඳයි නේද? එහෙම වුණා නම් කොච්චර දුක් විඳිනවද කියලා කල්පනා කරනවා. සමහරව හිතන්නට පුළුවන් පින්වතුනි සතෙක් සිව්පාවෙක් වෙලා උප්පත්තිය ලැබුවොත් එහෙම හරි වාසනාවන්තයි කියලා කියනවා සමහර. ඔබ දන්නවද ඔය ගෙදර ඇති කරන කුක්කට කික්කිට ගෙදර ඇති කරන පූසට බඩගිනි වුණොත් කියන්න පුළුවන්ද? යාට වතුර තිබහ වෙද්දි කියන්න පුළුවන්ද? යාට ලෙඩ හැදෙන වෙලාවට යාට කියන්න පුළුවන්ද? බෑ. තිරිසංගත යෝනිය ගැන ඔබ දන්නවා ඇති. තිරිසංගත සත්තු ඒක නරක තිරිසං പ്രേත අසුර මේ විදිහට දිනවනේ. ඒක දුක් විඳින දේවල්. ඇත්තටම තිරිසන් සතෙක් වෙලා ඉපදුනාම දුකයි. බොහොම දුකක් වූ අත්විඳින්නේ. ඉතින් ඒ නිසා ඒ ස්වභාවයත් බොහොම දුක්සහගතයි. ඉතින් මේ මම මතක් කරේ උපාදානය කියන කාරණාව බොහෝ ප්‍රබල කාරණාවක්. අල්වා ගත්තොත් නම් හොඳට මතක තියාගන්න මරුණට පස්සේ ආයෙ යන්නේ නැහැ. මේකට තවත් උදාහරණයක් තියෙනවා. ඔබ දන්නවද පින්වතුනි පැරණි රජදරුවන්ගේ කාලේ මම ධර්ම දේශනා කරද්දී මම නිතරම සඳහන් කරන කාරණාවක් තමයි පැරණි රජදරුවන්ගේ කාලේ නිදන් තැන්පත් කරා කියලා කියන්නේ නිදානේ තියෙන වස්තුව ළඟ ඉන්න 16කට පෙන්නනවා. පෙන්නපු ගමන් මොකද කරන්නේ? බෙල්ල කපනවා. අර 16ගේ බෙල්ල කපනවා. අර 16 මිය ගියේ අර රත්තරන් දැන් හිතන්න ඔයාලට කෝටියක් විතර ගෙනත් දෙනවා. ගෙනල්ලා පෙන්නලා ඒ ගාම්ම එයාගේ බෙල්ල කපනවා. අර නිදානේ තැන්පත් කරලා. අන්තිමට මොකද වෙන්නේ? අර නිදානේ ආරක්ෂා කරන පෙරේතයා භූතයා වෙලා උපදින්නේ කවුද? අර 16. අර බෙල්ල කපපු කෙනා අරකට ආසාවෙ මේ පරිලෝකී. යා ඒකේ පෙරේතෙක් භූතෙක් වෙලා උපදිලා අර නිදානේ ආරක්ෂා කරන පුජ්‍යලයා වෙන්නේ යා. එයා තමයි ආරක්ෂා කරන්නේ. ඕකම තමයි අපිට දෙන්නේ. යම් දෙයකට හොඳට මතක තියාගන්න ආශා කරොත් නම් ආසාවෙන් හිටියොත් නම් මරුණට පස්සේ හොඳට මතක තියාගන්න ආයෙ යන්නේ නැහැ. මරුණට පස්සේ යන්නේ නැහැ. ඒ නිසා මරුණට පස්සේ යන්නට පුළුවන් විදිහට ජීවත් වෙන්න ඕනේ. මරුණට පස්සේ මම ඒකෙන් පැහැදිලි කරන්නේ පින්වතුනි ආදරණීය අම්මෙක් තාත්තෙක් හැටියට ආදරණීය දුවෙක් පුතෙක් හැටියට ආදරණීය ස්වාමියෙක් හැටියට ආදරණීය බිරිඳක් හැටියට ඥාතිවරු හැටියට සේවකයෙක් හැටියට ස්වාමියෙක් හැටියට ඔබේ යුතුයකම් හා වගකීම් ඉටු කළ යුතුයි. ඒක ඉටු කරන්නට ඕනේ. එහෙම ඉටු කරන්නට ඕනේ. හැබැයි එහෙම ඉටු කරා කියලා අර මමේ මාගේ කියලා අල්ලා ගැනීමෙන් තොරව කටයුතු කරන්නට කියලායි පැහැදිලි කරන්නේ. ඉන්නතුනි බුදුදහම කියලා කියන්නේ අනුමත්තේසු වච්චේසු බය දස්සා. ඊතා කුඩා වැරද්දේ පවා බිය දක්නා සුළුව කටයුතු කරන්නේ. ඔබ දන්නව ඇති දේව ධර්ම කියලා අහලා තියෙනවා ඇති. දේව ධර්ම කියන්නේ මොනවද? දේව ධර්ම කියන්නේ මොනවද? දේව ධර්ම කියලා කියන්නේ මොනවද? හිරි ඔත. හිරි කියලා කියන්නේ පව් කරන්න ලැජ්ජා බය. ලැජ්ජා බය ඇතිව හැදෙන්නට ඕන. සමහර අපේ අම්මලා ඉන්නවා. අපේ පැරණි අම්මලා නම් උවතේ ඉන්නේ. නූතන අම්මලා තමයි ගොඩක් කරන්නේ. ලැජ්ජ බය නහර කපලා දාන්නේ. එහෙම නේද අම්මේ? අපි ඕන තරම් දැකලා තියෙනවා පාරේම.
දුවල පුතාලගේ ලැජ්ජ බය කඩන්නට එපා. ලැජ්ජ බය ඇතිව හදන්නට ඕනේ. හිරියොතක් තියෙන්නට ඕනේ. පව් කරන්න ලැජ්ජ වෙන්න ඕනේ. පව් කරන්න බය වෙන්න ඕනේ. දැන් මෙතන ඇති සමහරු ගෞරව කන්නල පන්සලෙන් ගිහිලා තියෙනවා නම් අපායට නේද? අපායේ දුක් විඳින එච්චර දුර යන්න ඕනෙත් නැහැ. ගම්පාට අවුමට ගියාපුවම පේනවා. දැන් මේ දවස්වල අපායේ තත්ත්වේ බලා ගන්න පුළුවන් ප්‍රවෘත්ති බලපුවා. නේද? කොච්චර දුක් විඳිනවද කියලා බලන්න. මගේ දුවල පුතාලට එහෙම වෙලා තියෙනවද? ඔයාලා දන්නවද මම ඉන්දියාවේ ගියා. ඒ ඉන්දියාවේ ගියපු වෙලාවේ දැක්ක අර බුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියා කරපු දිහා නේද? ධම්මල දන්නව නේද? දුෂ්කර ක්‍රියා කරපු දිහා. හරි වංශිකයෝ ඉන්නවා. ඒ දුවල පුතාලා දැක්කහම අපිට දුක හිතෙනවා ඇත්තටම. සමහර විට ඇඳ ගන්න කලිසමක් නැහැ. ඇඳ ගන්න මේ ගවුමක් නැහැ. නේද? අර මොකද්ද පොඩි කලිසම් කොටයක් ඇඳගෙන නේද? ඕක ඇඳගෙන තමයි සමාහට මොන හරි දුන්නොත් එහෙම අපේ ගම් කොටවල වල ඉන්න අර බල්ලෝ වගේ. දෙන්න එපා කියලා කියන්නේ. ඉතින් අපේ දුවල පුතාලට එහෙම වෙලා තියෙනවද? නෑ එහෙම වෙලා නෑ. මේ ඉන්නේ මම ඒකයි පැහැදිලි කරන්නේ. මේ ඉන්නේ බොහෝම පින්වන්ත පිරිසක්. මේ ඉන්නේ බොහෝම පින්වන්ත පිරිසක්. බැරි වෙලා හරි මේ පැතිවල ඉපදුනා නම් මේ බුදුහාමුදුරන්ගේ දේශයට ගෞරව කරනවා නෙමෙයි. ඒක තමයි පිනේ ස්වභාවය. අපි රූප දේශ වාසෝචි කියලා කිව්වේ ඒකයි. සුදුසු ප්‍රදේශවල ඉපදීමට ලැබීම මංගල කාරණයක් කියලා කිව්වේ ඒකයි. මේ සුදුසු ප්‍රදේශවල ඔබ ජීවත් වෙන්නේ. බොහොම වටිනවා. ඒ ජීවිත ලැබපු ජීවිතයේ බොහොම දුර්ලභ වගේම වටිනවා වගේම පින්වතුනි ඒ ඉන්ද්‍රියන් අපි නිවැරදි විදිහටම පරිහරණය කරන්න ඕනේ. ඔබ හොඳට මතක තියාගන්න මේ අත් දෙකක් ලැබුණේ, මේ කකුල් දෙකක් ලැබුණේ, මේ කටක් ලැබුණේ, මේ නහයක්, මේ කනක් ලැබුණේ පෙර පින් ඇති නිසා කියන වගේ හොඳට මතක තියාගන්න. මේවා ඊටාම දුර්ලභ කාරණා. දැන් හිතන්නකෝ ඔබ බැරි වෙලා හරි වෙන සතෙක් සිව්පාවෙක් වෙලා ඉපදුනා. මේ ලෝකේ සල්කාසේ කොච්චරනම් සත්තු වර්ග ඉන්නවද කියන්නේ? එයා ඔබ කල්පනා කරලා බැලුවද? බැරි වෙලා හරි වෙන සතෙක් සිව්පාවෙක් වෙලා ඉපදුනා. ඔබ කොතනද ඉන්නේ කියලා කල්පනා කරන්නට ඕනේ. හිතන්නකෝ මිනිස්සෙක් වෙලාම මේ ඉන්ද්‍රියන් පහ හරියට පිළිගුණ නැති කට්ටිය කොච්චර ඉන්නවද? මෙතනත් ඉන්න පුළුවන්. මම මේ කට්ටියට අගෞරව කරනවා නෙමෙයි. ඒක තමයි පිනේ මහිමය. නේ? ඒක තමයි කර්මවල බලපෑම. හොඳට මතක තියාගන්න. මේ ජීවිතය සෙල්ලම් නෙමෙයි. මේ ඉන්ද්‍රියන් පහ ඔබට ලැබුණෙම පින්වතුනි පෙර පින් ඇති නිසා, පෙර වාග්ය නිසාම කියන වගේ මතක තියාගන්න. එහෙම වාග්යවන්ත ජීවිතයක් ලබලා මෙහෙම ඉන්ද්‍රියන් ලබලා ඒවා නිවැරදි විදිහටම පරිහරණය කරන්න. නිවැරදි විදිහටම පරිහරණය කරන්න. නැත්තම් අර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ ඒකයි. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා ඊළඟ ආත්මය සුගතිගාමී කරගන්නේ බොහෝම ටික දෙනයිලු. බොහෝම ටික දෙනයිලු. වැඩි පිරිසක් පින්වතුනි අපායගාමී වෙනවා. ඒ මොකද හේතුව? ඒ මොකද? මේ ඉන්ද්‍රියන් පහේ ක්‍රියාකාරීත්වය නිසා අපි මොකද කරලා තියෙන්නේ? සසර ඇද බැඳ තබලා. ඇත්තටම කල්පනා කරලා බලන්න ඔබේ හිතෙන්ම අහන්න උදේ ඉඳලා රැය වෙනකම් කරන දේවල් තුලින් ඇත්තටම සතුටුයි සැපයි කියලා දෙයක් ඇත්තටම තියෙනවද? කොච්චර කරත් ඉවරයක් නැහැ කියලා තේරෙනව නේද? කොච්චර හම්බ වුණත් ඇත්තටම මදි කියලා තේරෙනව නේද? සමහර විට රැයට ඇඳට ගිහිල්ලා කල්පනා කරන්නේ උදේ ඉඳලා රැය වෙනකම් කරපු දේවල් ගැන. ඒක නැත්තම් හෙට කරන්න තියෙන දේවල් ගැන. ඔය හින්දා තමයි වම්මික සූත්‍රයේදී අර රත්ත්‍ින් දූපායති දිවා පච්චලති කියලා කිව්වේ. රැයට දින් දානවලු. දිවා පච්චලති. දවල්ට දිලිසෙනවා. ඇයි උදේ ඉඳලා කරපු දේවල් පිළිබඳ රැයට ඇඳට ගිහිල්ලා කල්පනා කරනවා. එක්ක හෙට කරන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවා. ඇත්තටම සැපයි කියලා දෙයක් තියෙනවද? අපි සැපයි කියලා ලං කරගත්තු දේවල් තුලින් ඇත්තටම දුක නෙමේ දුරුම වෙලා තියෙන්නේ. සැපයි කියලා අපි ලං කරගත්තු දේවල් තුලින් අපට අන්තිමට දුක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.
හැබැයි බුදුහාමුදුරුවෝ ඒකෙන් පැහැදිලි කරන්නේ නෑ පින්වතුනි මේ කාම භෝගී ජීවිතේ එපා කියලා නෙමෙයි කිව්වේ ඒක ඕනේ. ඒක කමක් නෑ. හැබැයි ඒ තුල අවබෝධයයි වැදගත්. අවබෝධයෙන් යුක්තවයි පරිහරණය කරන්න. ඔබ දන්නවද මේ ලෝකේ තියෙන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පින්වතුනි සම්මුති සත්‍යයි පරමාර්ථ සත්‍යයි කියලා දෙකක් තියෙනවා. සම්මුතිය තමයි මේ විවිධ නම් කියන්නේ. නේද? ලාල් මහත්මයා කියයි නේද? ඔබේ සිංහ මහත්මිය කියයි, තිමිර කියයි, චමීර කියයි. මේ විදිහට මේවා නාම මාත්‍රිකයි. පිඟාන කියයි, කෝප කියයි. මේවා නාම මාත්‍රිකයි. මේවා පනවගත් ඒවා. ඔබට ඔය නම කියන්න නැතුව වෙන නමක් කියන්නත් තිබ්බා. නේද? මේවා නාම මාත්‍රිකයි. මේ සම්මුති ලෝකයේ තුල අපි ජීවත් වෙන්නේ. මේවා හදාගත්තු දේවල්. ඒ සම්මුතිය තුල බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේම පින්වතුනි පරමාර්ථ කියලා සත්‍යය. පරමාර්ථය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන සෑම සාරබාර වස්තුවක්ම පින්වතුනි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙනවා. මේවා අඩු වැඩි වශයෙන් තියෙනවා මේ හැම එකක් තුලම. මේ අඩු වැඩි වශයෙන් තියෙනවා. දැන් මේ දවස්වල ඇන්ටිජන් නේද පරීක්ෂණය කරලා කියලා කරන්නේ මොනවද? අරව අණු කොටස් කුඩා කුඩා කොටලා කරලා මේකේ තියෙන අන්තිමට තියෙන මොනවද කියලා අධ්‍යයනය කරනවා. හැම දෙයකම තියෙන මේ හරය බැලුවොත් එහෙනම් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු කොටස් වල එකතුවක් තියෙනවා. තවත් කුඩා කරොත් එහෙම ධන ඍණ ආරෝපණ නේද? විද්‍යාවේදී පැහැදිලි කරන්නේ ධන ඍණ ආරෝපණ. ඉතින් මේ විදිහට එහෙම ස්වභාවයකුයි මේ ලෝකෙ තුල තියෙන්නේ. ඒව මොකද වෙන්නේ? ක්ෂණයක් පාසා මොකද වෙන්නේ? විනාශ වෙනවා, වෙනස් වෙනවා. දැන් මේ ගෙදර ඉන්නේ මේ බනහන් ආපු ඇත්තෝ නෙවෙයි. හොඳට මතක තියාගන්න. මේ ගෙදරින් පිට වෙලා යද්දි යන්නේ ඒ ආපු කෙනත් නෙමෙයි වෙන එක්කෙනෙකුත් නෙමෙයි නේද? එයාමත් නෙමෙයි. හොඳට මතක තියාගන්න. ඒ හින්දා තමයි අර කිව්වේ එක ගඟකට එක පුජ්‍යලයකට එක වතාවකට වඩා බහින්න බෑ කියලා. බාලා දිනවන්නේ. එහෙම වහින්න බැලු. ආයේ ගොඩ එද්දී ඉන්නේ ඒ පුජ්‍යලයා නෙමෙලු. ක්ෂණයක් පාසා අප වෙනස් වෙනවා. ඒ කියන්නේ ඡය වෙනවා. විනාශ වෙනවා. අනික හොඳට මතක තියාගන්න මේ ලෝකේ ප්‍රශ්න නැති පුජ්‍යලයකුත් නැහැ නේද? අන්තෝ ජටා බහි ජටා ජටාහි ජටිතාපජ. අතුලත් ගැට පිටත් ගැට කොහේ බැලුවත් ගැට ප්‍රශ්න. හොඳට මතක තියාගන්න ප්‍රශ්න. අර සංස්කෘත ශ්ලෝකයක තියෙනවා මේ කොච්චර ලස්සන වුණත් රෝසමල නතුයි කටු. ඕකම තමයි රෝසමලේ නතුයි කටු කියන්නේ. ඕකම තමයි තව කියනවා නෙළුම් මලටත් කියනවා. නේද? නෙළුම් මල බුදුහාමුදුරු නෙළුම් මලට උපමා කරනවානේ. අපිත් නෙළුම් මලකුයි වෙන්න ඕනේ. මඩේ හැදෙන්නේ නේද? අසූචි වල වගුරු බිමේ හැදෙන්නේ. මඩේ ගෑවෙන්නෙත් නැහැ. අපි නෙළුම් මලකුයි වෙන්න ඕනේ. චුටිදු අපි නෙළුම් මලකුයි වෙන්න ඕනේ. හරිද? අපි නෙළුම් මලක් වෙන්න ඕනේ. අන්තිමට වතුරේ හටගෙන වතුරවත් ගෑවෙන්නේ නැතුව පිපෙන්නේ. නෙළුම් මල එහෙම නේද? වතුරවත් ගෑවෙන්නේ. අපි වතුරවත් ගෑවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් පිරිසුදු වෙනවා. ඒ තරම් පවිත්‍ර වෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් අපට ලැබුවේ පෙර පින් ඇති නිසා. ඉතින් එහෙම දුර්ලභ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලා මේවා නිවැරදි විදිහටම පින්තුනි පරයන්ය කරන්න. නිවැරදි විදිහට පරයන්ය කරන්න. පින්තුනි වැදගත් කාරණා කීපයක් ගොඩාක් වෙලා යනවා. වැදගත් කාරණා කීපයක් මම මතු කරන්න උත්සාහ කරනවා. මේ හිත දැන් මෙහෙම දුර්ලභ මනුෂ්‍ය ආත්මවල දැන් සමහර කෙනෙක් විශ්වාස කරනවා සමහර කෙනෙක් විශ්වාස කරන්නේ ඔය පෙරේතයන් මොහොතේ පිළිබඳව සඳහන් වෙනවා. හරිද? දැන් මේ කාරණා බුදුහාමුදුරුවෝ පවා විරෝධිත සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවලදී පැහැදිලි කරනවා. සමහර නියපතවලදී ඥාතියින් මදිවුනොත් එහෙම තමන්ගේ නිවෙස් වලට එනවලු. ඇවිල්ලා දොර මුළු වලට වෙලා බිත්ති උඩට වෙලා ඔය තුන් මුලස් තියෙන තැන් වලට ඇවිල්ලා ඉන්නවා. මේවා කියන්නේ මේ දුරු වල බය කරන්න නෙවෙයි. හරිද? මේවා බය කරන්න නෙවෙයි කියන්නේ.
එහෙම ඇවිල්ලා ඉන්නවා පින් මදි වුණොත් එහෙම ඇවිල්ලා ඉන්නවා කියලා සඳහන් වෙනවා. තමන්ගේ ඥාතීන් තමයි තමන්ට පින් දෙන්නේ. නේද? ඉතින් මේ ඥාතීන් පින් දුන්නාම එහෙම පින් අඩුලු භවතලවල ඉන්නවා නම් ඒ කට්ටිය පින් අනුමෝදන් වෙලා සුඛී සුවපත් භාවයටපත් වෙනවා. ඒකෙදිම පැහැදිලි කරනවා ඒ හින්දා තමයි මේ 7 දවසේ ඒක දවස් අපේම කරන්න ඕනේ කියලා නියමයක්වත් නැහැ. හරිද? හොඳට මතක තියාගන්න. හරිද? ඒක අවුරුද්දෙන් ඒක කරනවා නම් හොඳයි. ඒක කිරීම වටිනවා. දැන් හිතන්නකෝ මේ තාත්තට මේ පුතාලා පින් දෙන්නේ නැතුව වෙන කාටවත් පින් දෙන්න පුළුවන් කමක් තියනවද? දැන් වෙන කවුරුවත් කරනවද කියන්නේ? නෑ මේ අම්මා තමයි පින් දෙන්නේ. නේද? ඉතින් එහෙම දැන් හිතන්නකෝ දැන් මේ වගේ පහසුකම් නොතිබුණ කාලේ මේ පුතාලා හදාගත්තේ. එහෙම නේද? එහෙමනේ මෙහෙම මේ ස්විච් එක දාද්දි ෆෑන් කැරකුනේ නෑ. නේද? ස්විච් එක දාද්දි ලයිට් පත් උනේ නෑ. අම්මලා දන්නවා. නේද? සමහර විට ලාම්පු කුප්පිය අරගෙන නේද වතුර කලේ උකුලේ තියාගෙන නිදට යද්දී ලාම්පු කුප්පිය නිමුණු වාර ගන්න අනන්තයි. එහෙම නේද? එහෙම අනන්ත අප්‍රමාණ දුක් විඳ ඔබ හදලා ගන්න. නේද? ඉතින් එහෙම බොහෝම කැපකිරීම සිද්ධ කරා. දැන් මේ පුතාලා දෙන්නම රට හිටියේ කිව්වා. එක පුතෙක් ආවා කිව්වා. නේද? අනිත් පුතා තාම රට කිව්වා. ඉතින් එයාලා සම්බන්ධ වෙනවා. ඉතින් මේ පුතාලා එහෙම හරි ඒ ආදරණීය අම්මලා තාත්තලාට සලකන්නට එහෙම කැපකිරීම පිළිබඳව අපි විශේෂයෙන්ම මහා සංඝරත්නයේ හැටියට බොහොම ආශිර්වාද කරනවා. මම නම් දකින්නේ මේ අම්මලා තාත්තලා බොහොම පුණ්‍යවන්තයි කියලා. නේද? සමාජ දැන් ඉතින් ඒ දුක් නැහැනේ පුතාලා දෙන්නේ නේද? හැබැයි ඒකේ මම නම් දකිනවා වෙන පැත්තක්. එහෙම දුක් විඳපු නැති වුණාම දැන් අපේ අම්මලා තාත්තලා කරන බරපතල අකුසල කර්මයක් තමයි දුවල පුතාලට දුක් විඳින්න තියන්නේ. එහෙම වුණාම එයා දන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඒ වගේ තරම්. දැන් කට්ටිය හාල් කඩෙන් ගෙනල්ලා කන්නේ නේද? ඔය හාල් ඇටේ කොහොම බත් මුට්ටියට ඇවිල්ලා බත් කටට යද්දී ඕකට වෙන දේ ගැන දැනගන්නත් ඕනේ. එහෙම දැනගත්තොත් තමයි ඒක වටින්නේ. එහෙම නේද? ඒකේ තියෙන දුක තේරුම් ගන්නට ඕනේ. මට නම් හිතෙන්නේ දුවල පුතාලට දුක් විඳින්න දුරු කරන්නත් ඕනේ කියන්නේ. දැන් අම්මලා තාත්තලා දුක් විඳින්න දුරු කරන්නේ නැහැනේ. අන්තිමට සමහර විට බොහොම ඛේද වාචක වලටපත් වෙනවා. සැප දුන්නාම ඉගෙන ගන්න නැති කට්ටියක් ඉන්නවා. ඕනවට වඩා සැප දුන්නාම ඒ දේවල් හරියට කරන්නේ නැති එහෙම විනාශ වෙච්ච පවුල් ඕන තරම් ඉන්නවා. මේ අප සමාජයේ ඕන තරම් එහෙම කතු ඕන තරම් අහන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැන ටිකක් සැලකිලිමත් දක්වන්න කියලා මම යෝජනා කරනවා. ඉතින් පින්වතුනි දැන් ඉතින් ගොඩක් කියන්න පුළුවන්. වෙලාව යනවා ඒකයි වැඩි. ඉතින් ඒ ස්වභාවය අවබෝධ කරගන්න. ඉතින් පින්වතුනි මම මතක් කරපු ගාථා රත්නේ විචාර වෙලත් බණ තමා කීවේ නේද? ගාථා රත්නේ තේරුමත් පැහැදිලි කරලා මේ ස්වභාවය අවබෝධ කරගන්නට උත්සාහ වෙන්න කියලා කියනවා. ඉතින් මම අර තව චුට්ටක් මතක් කරන්නම්. පෙරේතය භූතය කුම්භාණ්ඩය පිළිබඳ බැරි වෙලා හරි ඔබ පෙරේතෙක් වෙලා ඉපදුනා නම් එහෙම නේද? ඔය දැන් ඔබ දන්නවද? ඒ හින්දා තමයි අපේ සංස්කෘතිය තුල තියෙන්නේ ගී ඇතුලේ කෙල ගහන්න එපා, දොරකඩ ඉස්සරහා කෙල ගහන්න එපා. ඊට පස්සේ ආපු බත් පිඟන් වාදන හොදන්න නැතුව තියන්න එපා. දැන් මේවා මේ නිකන් නෙමෙයි ආවේ. උතර මතක තියන්න. අපේ සංස්කෘතිය තුල එහෙම දේවල් ආවේ ඒ නිසා. ඒ වගේ යම් දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම අපි උප්පත්තිය ලැබුවෙත් නැහැ. ඔය අර ආජීවක සම්ප්‍රදායෙම කියනවා යාලා යද්දි කොලාත්තක් මේ වනවනාලු යන්නේ. යාලා ඇල් වතුරත් පෙරලලු බොන්නේ ඒ වගේ සුද්ධ ජීවීන් ඉන්නවා කියලා. ඒ ඔය අපේ කියන්නේ යාලන් ඇල් වතුරත් පෙරලා බොනවා ඇති කියන එක කියනවනේ නේද? ඉතර පරම අවිහිංසාවාදී උනේ නෑ බුදුහාමුදුරුවෝ. හරිද? නමුත් එහෙම ස්වභාවයක් තියෙන ඒ වගේ පවා සුද්ධ ජීවීන් ඉන්නවා කියලා දැන් අපි ඔය කාර්ලා කෙල ගහන ඒවකින් ජීවත් වෙන සත්තු කොටාසයක් ඉන්නවා. හැබැයි කෙනෙකුට පුළුවන් නම් සතෙකුට සිව්පාවෙකුට කෑම ගන්න පතෙන් නැත්තම් පත් පිගානෙන්
බත් සරලුවක් හරි නේද? බත් පිටක් හරි සතෙකුට දෙනවා නම් ගොඩක් පිං. දැන් බොහෝ නිවෙස්වල තියෙනවනේ සීවලී හාමුදුරන්ගේ පින්තූර නේද? ඒ සීවලී හාමුදුරන්ගේ පින්තූර ගහගෙන ඉන්නේ ඇයි? සීවලී හාමුදුරුවෝ එක ආත්මයකදී එයා කරගත්තු පින්කම තමයි ගැලිකික්කියක් එනවා බඩගින්න. මෙයාට කිරියෙරෙන්නේ නැහැලු මේ ඒ බලු පැටවුන්ට කිරි දෙන්න කුසගින්න ඉන්නේ බඩගින්න ඉන්නේ. අරයා ඒ වෙලාවේ කාලා ඉඳලා තියෙන්නේ. අන්තිමට මොකද කරලා තියෙන්නේ? අර කාපුවා දිවට අත දාලා වමාරලා අර බැලිකික්කිට කන්න දුන්නා. ඒකේ කුසල කර්මය තමයි ඒකේ විපාක හැටියට තමයි බුදුහාමුදුරුවෝ පවා බලනවලු ඈත දුර බාහිර ගමනක වඩිද්දි සීවලී හාමුදුරුවෝ ඉන්නවලු. දැන් බලන්නකො මේවා කොච්චර ප්‍රබල කාරණාද කියලා. දැන් අපි හැමදාමත් ඒකයි හාමුදුරුවන්ටම දෙන්න එහෙම කියලා කතාවකුත් නෑ. සුදුසු විදියට ඒ අවස්ථාව ආපු ගමන් පින් කරගන්න හරි ලේසි. පින කියන එක මහා ප්‍රබල දෙයක්. දැන් බත් ටිකක් දෙන්න පුළුවන් නම් එහෙම හොඳයි. තව කෙනෙකුට පුළුවන් නම් අත හොදද්දි එහෙම බැරි වෙලා. පිඟාන හොදද්දි අත හොදද්දි අනේ මේ ඉඳුල් ටික කාලා කවුරු හරි සතෙක් ජීවත් වෙනවා. එහෙමත් බැරි වුණොත් එහෙම මේ වළඳ හොදද්දි නේද? ඕක හොදලා විසික් කරද්දි හිතන්න පුළුවන් අනේ මේක කාලා සතෙක් ජීවත් වෙනවා. ඒකත් ගොඩාක් පින් කියලා හොඳට මතක. ඒකත් ගොඩාක් පින්. ඉතින් සතෙකුට සිව්පාවකට දෙනවා නම් ඒ වගේ එකම අර පැත්තට හිම වෙනවා නම් ඒක. ඉතින් දැන් මෙහෙම පින් කරගන්න හරි ලේසි පින්. බුදුදහම අනුව ජීවත් වෙනවා කියන එක මහා අමාරු දෙයක් නෙවෙයි. අපි කල යුතු වන්නේ හිතන ක්‍රමයේ වෙනස් කරගන්න එක. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන්නේ මේ ස්වභාවය අනිත්‍යයි දුකයි. අනිත්‍ය කියන්නේ වෙනස් වෙන නිසා දුක් සාගතයි. එහෙම වුණාම ඔය පිඟානක් බිඳ වැටි බිමට වැටිලා බිඳෙද්දි කෑ ගහන්නේ නේද? කෝපයක් බිඳෙද්දි කෑ ගහන්නේ තරහ යන්නේ නේද? දුක් වෙන්නේ නෑ. ලෝකය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා පින්වතුනි ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ. කැඩෙන බිඳෙන ස්වરૂපය තමයි ලෝකය කියලා කියන්නේ. මිනිසයා කියලා කියන්නේ කවුද? මිනිසයා කියලා කියන්නේ මනසා උස්සන්තානං මනුසා උසස් මනසක් කෙනෙ පුච්චලයක්. ඒ හිතන්නකො සිව්පාවුන්ට හිතන්න බෑනේ. ඒ අතර ඔය අලියා සමහර බල්ලොත් ඉන්න හොඳට තේරෙන්නේ නැහැ. හොඳට තේරෙනවා. අලින්ට එහෙම හොඳට මතක තියෙනවා. සමහර බලු පැටවුන්ට එහෙම ගැහුවොත් එහෙම යාළුවා හොඳට මතක තියාගන්නවා. සතා සිව්පාවට ආදරය කරන්නට ඕන. අර සංස්කෘත ශ්ලෝකයක තියෙනවා යම් කිසි කෙනෙකුගේ හිත පිරිසිදු වෙනවලු ඔහුගේ හිතේ කරුණාව තියෙනවා. කරුණාව තියෙනවා නම් අනේ පව් කියන හැබැයි ඒකින් මේ මම කියන්නේ නැති ප්‍රශ්න ඇති කරගන්න කියලා නෙමෙයි. කරුණාව තියෙනවා යම් කිසි කෙනෙකුගේ හිත තුළ කරුණාව තියෙනවා නම් ඔහුගේ හිත පිරිසිදුයි. ඔන්න හිත පිරිසිදු වෙන ක්‍රමවේදය. කරුණාව ඇති කරගන්න. ඒ වගේම කටින් බුද්ධ වචන කියනවා නම් බුදු වදන් කියනවා නම් බුද්ධ භාෂිතය කියනවා නම් කට පිරිසිදු වෙනවා. දැන් පිරිත් එහෙම මේ දවස්වල අහනවනේ නේ. පිරිත් කියලා කියන්නේ හොඳට මතක ගන්න මහා ප්‍රබල ඖෂධයක්. ඔය යක්ෂ ප්‍රේත වගේ තියෙන ඒවා හරි ඔය අනේ මින්න කොටි වින ඔය කිසි දෙයකට මේ පුළුවන් නම් තුන් සූත්‍රය එහෙම කියලා මේ දවස්වල පන්සලේ ගිරිමානන්ද සූත්‍රයේ තුන් සූත්‍රේ නේද දේශනා කරන පොඩි හාමුදුරුවෝ. හරි වටින ඔය ජය මංගල ගාථා හරි ප්‍රබල. උතර මතකද ඒවා හරියට කියන්නත් ඕනේ. පිරිත කියලා කියන්නේ මහා ඝන පිහිටීම. ඒක මහා දිව්‍ය ඖෂධයක්. හරිද? ඔබ අධ්‍යයනය කරන්න. මේක ඔබම තමයි මේක. මේ හැබැයි පිරිත් තියෙනවා බුදියලා එහෙම හරියන්නේ අහන්න ඕනේ. පිරිත කියන දේ අහන්න ඕනේ. කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. තුන් සූත්‍රයේ එහෙම හරි ප්‍රබල ඖෂධ වුණා. හරිද? ජය පිරිත තියෙනවා. මේවා හරි වටිනවා. හරිද? ජය මංගල ගාථා මේවා බොහොම වටිනා පිරිත්. පුළුවන් නම් කියන්න කිසිම කරදරයක් නැහැ. ඒකෙන් මම කියන්නේ මේ පිරිතව කියලා ආයේ මේ යන ගමන් ෆෝන් එක කනේ ගහගෙන ගිහිල්ලා මේ බයිසිකල් වල හැප්පෙන්න පුළුවන්. ඒ වෙලාවට
සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න ඕනේ. සතින් උපට්ඨපේත බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ හැම වෙලාවෙම සිහිය පිහිටුවා ගත්තේ නැති ප්‍රතිඵල දැන් නම් මේ දවස්වල කියෙන්නේ නැහැ. ඒ වාහන අදින්දද මොන්දන්නේ නේද? නැත්තම් හැමදාම 7-8 දෙනෙක් ඉස්සර ත්‍ස්ත්‍රවාදී හින්දා නේද අපේ පොලිස් ප්‍රතිතුමා නේද? නේද? අම්දාවේ නේද? පොලිසිය හිටියේ මේ නේද? ඒ දවස්වල එහෙම හින්දා නැති වුණා. නේද? දැන් එහෙම නෙමෙයි හැප්පිලා. නේද? දැන් ගොඩක් මිය යන්නේ හැප්පිලා. දැන් මේ දවස් ටිකක් කොරෝනා වල හින්දා ඒවා ටිකක් අකාමකා වෙලා තියෙනවා. නැත්තම් ඒ මොකෝ එහෙම වෙලා තියෙන්නේ. සිහිය පිහිටවාගෙන ගිහිල්ලා නැහැ. එක්ක යන ගමන් ෆෝන් එකට ආන්සර් කරලා මේ හිතට එක මොහොතකදී එක වැඩයි කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. වැඩ දෙකක් කරන්න පුළුවන් නම් එයා ටිකක් නේද මේ අමුතු ඥානයක් තියෙන පුජ්‍යලෙක් වෙන්න ඕනේ. හිතට එක මොහොතකදී එක වැඩයි කරන්න. බත් කන ගමන් ටීවී බලන්න බෑ. ටීවී බලන ගමන් බත් කන්න බෑ. පාඩම් කරන ගමන් සින්දු අහන්න බෑ. සින්දු අහන ගමන් පාඩම් කරන්න බෑ. හොඳට මතක තියාගන්න දුර පුතාලා. මේ හිතෙන් කරන්න පුළුවන් එක මොහොතකදී එක වැඩයි. ඒ වැඩේ හරියට කරන්නට ඕනේ. ඒක තමයි සිහිය පිහිටුවාගන්න. ඒක තමයි භාවනාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා එහෙම මම කිව්වේ කට පිරිසිදු වෙනවලු බුද්ධ වචන කියනවා. ගමන හොඳ නම් හොඳ ගමන් යනවා නම් කකුල් පිරිසිදු වෙනවා. කකුල් පිරිසිදු වෙනවලු හොඳ ගමන් යන්නේ. අයහපත් ගමන් යද්දී සමහරට පය පැක්කෙන්නේ. එහෙම වෙනව ඕනද? එහෙම වෙනවා. ඒ වගේම කියනවා මනාකොට දන් දෙනවා නම් දෑත් පිරිසිදු වෙනවා. මනාකොට දෙන දීලා හැබැයි සතුටු වෙන්නත් ඕන. රුපියල් 10 හරි කමන්නේ. චූටි දෙයක් හරි කමන්නේ දීලා සතුටු වෙන්නයි ඕන. මම මේ කියන කතාව පැහැදිලි. සමහරු දීලා ආයි පස්සේ ඇවිල්ලා බලනවා. පුදු කාලේ වැඩක් නෑ. ඒ ලෝක දන්නවනේ දුන්නේ සුවඳයි නුදුන්නේ ගඳයි. දීලා සතුටු වෙන්නයි බැරි. දීලා සතුටු වෙන්න අතහැරලා සතුටු වෙන්න. ආයේ ඒකේ අලගිය තැන් මුල ගිය තැන් හොයන්න යන්න ඕනේ. හිතුණා නම් දෙන්න ඕනේ. හිතුණා නම් දුන්න දීලා සතුටු වුණා. අනේ මම මෙහෙම දෙයක් කරානේ කියලා. ඉතින් හොඳ කෙනෙකුට දෙන්න පුළුවන්. ඒව හොයන්න යන්න ඕනේ. ඒ වෙලාවට හිතුණාම දන් දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ ස්වභාවය අවබෝධ කරගන්න. ඔන්න ඔහොම පින් පිරෙන විදිහට කටයුතු කරන්න. එහෙම පින් පිරෙන විදිහට කටයුතු කරන්නට මේ උදාර ධර්ම දේශනාව ධර්ම දානමය වේවා. මම මතක් කරපු ගාථා රත්නයක් මම සිහිපත් කරන්නම්. පරිචින්න මිදං රූපං. නේද? මේ ශරීරය දි รา යවටපත් වෙනවා. දි รา යන්නේ නැද්ද? ඒ දාන්නේ දැන් කොණ්ඩේ එහෙම සුදු වෙලා නේද? දැන් ඇස් පේන්නේ නේද? එහෙම වෙනවා. දි รา යවටපත් වෙන දැන් කණ්ණාඩි දාලා නේද? මේක තමයි මේ දි รา යවටපත් වෙනවා. ඔය රූපේ හැමදාම එක වගේ තියෙනවද? නෑ. හොඳට මතක තියාගන්න කවදාවත් එක වගේ තියෙන්නේ නෑ. මේක ටික කාලයයි. පරිචින්න චින්න කියලා කියන්නේ දි รา යවටපත් වෙනවා. ඉදං රූපං මේ රූපේ දි รา යවටපත් වෙනවා. මේ සියලු දේවල් දි รา යවටපත් වෙනවා. පරිචින්න මිදං රූපං රෝග නීඩං පබංගුරා. හරියට රෝග වලට කැදැල්ලක් වගේ. ඇත්ත නේද? චුට්ටක් තිබුණොත් ඉම්බිරිසාව ඇදු චුට්ටක් තිබුණොත් එමේ ඉම්බිරිසාව නේද? ඔව් ඒ නේද? චුට්ටක් අවුවේ හිටියොත් එහෙනම් මොකද වෙන්නේ? ඔළුව රදේ. එහෙම වෙන්නේ නැද්ද? වෙන ඕනතරම් නේද? චුට්ටක් අවුවේ හිටියොත් ඔළුව රදේ. නේද? දැන් මේ දවස්වල මාස්ක් එක නැතුව ගියොත් එහෙම කොරෝනා. නේ? රෝග නීඩං පබංගුරං හරියට මේක රෝග වලට කැදල්ලක් වගේ. රෝග නීඩං පබංගුරං විච්ඡති පූති සන්දේව. නේද මේ නව දොරකින් කුණු වැగిරෙනවා නේද? විච්ඡති පූති සන්දේව. නේද ලේ නේද මෙවුවා පුරවලා තියෙන මේ හැම ඇතුලේ ඇට නේද? අස්ති කොටස් කීයක් විතර තියෙනවද අපේ ශරීරේ? ඇට කටු කීයක් විතර ඇද්ද? 300ක් කියලා කියනවා. 300ක් තියෙනවලු ඇට කටු. නහර කීයක් විතර ඇද්ද? නහර 900ක් විතර තියෙනවා. මම දන්නේ මේ බණ කතාවේ මේ බුද්ධි පැහැදිලි කරන්නේ. හරිද? මේ බණ කතාවක තියෙනවා මේ වගේ කොහොම 900ක් තියෙනවා. මේ 900යි මේක තමයි මේකෙන් තමයි මේ ශරීරය පිරලා තියෙන්නේ. ලේ දාලා තියෙනවා. ලේව නේද? හරියට මේක එන්ජිමක් වගේ නේද? එන්ජිම නම් අවුරුද්දක් පාසා නේද සර්විස් කරනවා. අපේ එන්ජින් සර්විස් කරනවාද? නැහැ මේවා සර්විස් කරන්නේ මොකක් හරි ආබාධයක් ආවොත්ම තමයි.
මේකත් එහෙමම තමයි හොඳට මතක තියාගන්න. නේද? මේක පළලා හිටන් අනිත් පැත්ත හැරෙවොත් එimhe ගම්පාම ඉන්න කපුටු ටිකේ නේද? එහෙම ස්වභාවික එකක් මේ ශරීරය පරිහරණය කරන්නේ හොඳට මතක තියාගන්න. එහෙම දෙයක් තමයි අපි මේ සංකල්පණය කරන්න කරන දේවල්. නේද? උදේ ඉඳලා රැ වෙනකම් කරන දේවල් මේ නිසානේ මේ කරන්නේ. මේක පරිහරණය කරන්නේ එහෙම දැනගෙන පරිහරණය කරන්නේ. ආහාර ගන්න කිව්වේ මොකටද? යාව දේව ඉමස්ස කායස පිටියා යම් තාක් මේ කය පවත්වාගෙන යන්න විතරයි. හොඳට මතක. ඒ අධික විදියට ආහාර අනුභව කරපුවාම කොලෙස්ටරෝල් කියයි මේවා කියන්නත් බෑ හාමුදුරටත් තියෙනවා මේක. නේද? බ්ලඩ් සුගර් කියයි නේද? උපාද කම්මල මෙහෙමනේ කිරි හොද්දක් හැදුවා. ආයි දිය කිරි නම් දාන්නේ මිටි කිරිමයි දාන්නේ කිරි හොද්ද. ඈ දානේ දවසට දැන් ඉත බැලියගේ ගෙදරම තියෙන තෙල් බෝතලෙම දාලා කොහොම හරි දෙනවා. අන්තිමට මැල්ලුමක් අද උකක් තෙල් දානවා කියන්නේ. මල තෙල් දානවා, පටු තෙල් දානවා, පරිපුට තෙල් දානවා. නේද? දැන් තියෙන තෙල් කාපුවාම ඊට හපා. නේද? ඒ නිසා මේ අයහපත් සෞඛ්‍ය පුරුදු අපි දුරු කරන්න. ක්ෂණික ආහාර වලට හුරු වෙන්න එපා. නේද? අපි අම්මලා බොහොම ආසයි නිදහසේ ඉඳලා ගිහිල්ලා අර ෂෝට් එකක් කනවා නේද? කෙටි ආහාර නේද? එහෙම නෙමෙයි ගෙදර හදාගන්න සම්බෝලේ පතුිය. දැන් නේද? මේ තුනට හදන්නත් බැහැ, මිරිස්පුඩු ගන්නත් බැහැ. ඒකත් ගෙදර හදාගන්න ඕන නම් තමයි හරි නේද? සියලු දේවල් ලංකාව පුදු විදිහට අයහපත් විදිහට හම්බ කරගන්න ඕන. මේ දේවල් කූට විදිහට විශ්වාස කරන්නත් බැහැ. සමහර දේවල් ඔබ දන්නවා නම් මේ වෙළඳ අධිකාරිය පවත්වාගෙන යන්නේ මුස්ලිම් නේද? සිංහල මිනිස්සුන්ගේ කඩවලට කරන්න බැරි වෙලා තියෙන ඒ හින්දා දැන් ඔය පොඩි ළමයි සෙල්ලම් කරන ඔය සෙල්ලම් බඩු සම්පූර්ණ ගේම් මොකද මතක දැන් මුස්ලිම් කට්ටිය. ඊයකරේ හම්බෙලා මේ අයියකෙනි මාකේ ගියේ. ඉතින් ඒ නිසා සිංහල කට්ටියට දෙන්නේ ඒව ගණන් වැඩි. හරිද? මුස්ලිම් මිනිහට දෙන්නේ ඒව ගණන් අඩු කරලා දෙන්නේ. යාලේ ඉඳ ඒ කඩවල ගණන් අඩුයි. ඒ හින්දා ගණන් අඩුයි. ඒ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ස්වභාවය අවබෝධ කරගන්න. මේ ස්වභාවය අවබෝධ කරගන්න. එතකොට පරිචින්න මිදං රූපං රෝගනීදං පබංගුරං විච්ඡති පූති සම්දේව. විච්ඡති පූති සම්දේව මරණං තං ජීවිතං. මේ ශරීරයේ මරණය තමයි කෙලවර වෙන්නේ. මෙහෙම දි รา වටපත් වෙලා අන්තිමට මරණයටපත් වෙනවා. ඉතින් මේකේ කාටවත් ආයේ වැළකෙන්න බෑ. මේ තාත්තට විතරක් පොදු ධර්මතාවයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. මේ තාත්තට ඒක හෙට සමහර විට ඔබට මට වෙන්න පුළුවන්. නේද? තව ක්ෂණයකින් වෙන්න පුළුවන් මරණය. මරණය කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළේම පින්වතුනි මරණ ධම්මෝමි අනතීතං පච්චවිචර. මරණය කියන කාරණාව නිතර සිහිපත් කරන්න කියලා මතක් කරගන්න. නිතරම සිහිපත් කරන්න කියලා. නිතරම සිහිපත් කරන්න කියලා. ඒ මොකෝ හේතුව? මේ තියෙන ලෙඩ දුක් විත් කොයි වෙලාවෙ කොයි අවුලෙන් කුමන මොහොතේ අපි මැරෙයිද කියලා කියන්න බෑ. හොඳට මතක තියාගන්න. මාරයා නොතිත් ආසාවක ඉන්නේ ඔබ මම මාරයාගේ වශයෙන් ගන්න. හරියට මේ ජීවිතය කියලා කියන්නේ තනාග තියෙන පිනි බිඳුවක් වගේ. තනාග තියෙන පිනි බිඳුව ක්ෂණයකින් වෙනස් වෙනවා. ඒ හිතන්න මේ ගස්ගල් වගේ ඉන්න මිනිස්සු පහවදාට කියනවා අනේ පිළිකා හැදිලා. නේද? මේ නූතනයේ තියෙන මේ ආහාර රටා ජීවන රටාත් එක්ක පිළිකාව කියන එක මහා ප්‍රබල කාරණාවක් කියලා ඒවත් එහෙමයි. ඒව කියන්නේ දැන් ඔය කොරෝනා ඉන්නේ ඉස්සෙල්ලා ඩෙන්ගු වලට ගොඩක් මැරෙනවා ලංකාවේ. ඒව කියන්නේ ඩෙන්ගු නිසා ගොඩක් මේ ජීවිත හානි වෙනවා. ඒවා තියෙනවා. නේද? ඉතින් ඒව කියන්නේ නැති වුණාට ඒව ගැනත් අවබෝධය ඇති කරගන්න. ඒවයි ස්වභාවය ඒකයි. හරිද? මෙහිම රෝග වලට ආයතනයක් වගේ, කැදැල්ලක් වගේ මේ ස්වභාවය. ඉතින් ඒ නිසා එහෙම ගොඩාක් දෙනා මිය පරලව යනවා. ඉතින් ඔබ මේ ස්වභාවය අවබෝධ කරගෙන අනිත්‍යයි. අනිත් වැදගත් කාරණාව තමයි මේකත් මම මතක් කරලා ධර්ම දේශනාව අවසන් කරන්නම්. පින්වතුනි අපේ හිත මේ ඉන්ද්‍රයන් පහෙන් කැමති වෙන්නේ සැප විඳින්න. මම මේ කියන කාරණාව පැහැදිලි මේ බොහොම ප්‍රබල බරපතල කාරණාවක් මම මේ පැහැදිලි කරනවා. ඔබගේ හිත ඇස කැමති ඇස ප්‍රදාන කරගෙන හිත පිනවන්න. කන කැමති මේ කන කියන ඉන්ද්‍රිය ප්‍රදාන කරගෙන හිතට එන අරමුණු වලින් එයා පිනවන්නයි කියන. මම කියන කාරණාව පැහැදිලි. දිවත් එහෙමයි. දිව කැමති හිත ප්‍රදාන කරගෙන එයා පිනවන්න. එහෙම නේද? ශරීරයත් එහෙමයි.
ශරීරයේ කැමැතිම සැප ස්පර්ශ වල. ඇස, කන, නාසය, දිව, ශරීරය. ඕනනම් මේකට මනසක් ගන්න පුළුවන්. මනස ප්‍රදාන කරගෙන මනස හැම වෙලාවෙම මේ ඉන්ද්‍රියන් පහක් ප්‍රදාන කරගෙන මොකද වෙන්නේ? එයා පිනවන්න කැමති. දැන් ওই කට්ටිය කියනව නේද? මට හිතුණා මම කරා කියලා. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන අනිත් පැත්ත කාරණා මොකද්ද? මෙයා හිතට වහල් වෙලා ඉන්නේ. හිත හැම වෙලාවෙම කැමති මොකටද? සැප ස්පර්ශ සැප අරමුණු වලට. සැප විඳින්න කැමති හිත. හිත හැම වෙලාවෙම මේ ඉන්ද්‍රියන් පහ කරා කරමුණු කරගෙන හිත සැප විඳින්නට කැමති. අපි හිතට වහල් වුණොත් මොකද වෙන්නේ? හිතට එන හැම දෙයක්ම ඒ අයුරින්ම ඉෂ්ට කරගන්නට ඔබ කැප වෙලා තියෙනවා. ඔබ එහෙම වැඩ කරනවා නම් මොකද වෙන්නේ? ඔබ සසර ඇද බෙද තබල කියලා මතක තියාගන්න. ඇද බෙද තබල කියලා මතක තියාගන්න. දැන් හිතන්නකො දිව පිනිවුවාම මම ඉස්සරලා කිව්වනේ කොලෙස්ටරෝල් ගියයි බ්ලඩ් සුගර් ගියයි නේද? ඔයන් කියන්නේ පෙරේතකමක් තියෙනවා නේද? අනිත් පැත්තෙන් කියන්නේ ඒක තමයි. ඈ ඔය මහා උජාරුවට කිව්වට ඒව තමයි එන්නේ. ඈ එහෙම දිව පිනවුවාම ඇයි ඒ හිතට හිතුණා කෑවා. නේද? දිය වැටියාව ගියයි. අනත් එහෙමයි. නහයත් එහෙමයි. නේ? නහයත් එහෙමයි. එයා කැමති නේද? පෞද්ගලික දවස්වල ගම්පා ඉස්පිතාලෙන් යන්න කැමති නෑ නේ කවුරු. ඈ දැන් හදන්නේ. එහෙම කැමති නෑ. ඈ නහය කැමති නෑ එහෙම ගද විඳින්න. ඒක ස්වභාවය. දැන් එහෙම එන අරමුණු අපිට වළක්වන්න පුළුවන්. බෑ. මේ ස්වභාවය අරමුණු දකින්නවා. හැබැයි ඔබ බුද්ධිමත් නම් මේ මට ආවේ මෙහෙම සිතුවිල්ල, රාගික සිතුවිල්ල, දේශසහගත සිතුවිල්ල, මෝහසහගත සිතුවිල්ල කියලා ඔබට හඳුනා ගන්න පුළුවන් නම් මම මේ හිතට වහල් වෙලා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔබ ගොඩක් දියුණුවේ කියනවා. ඔබට එහෙම අරමුණු එද්දී ඔබ ඒ අරමුණු හඳුනාගෙන ඒවට ප්‍රතිකර්ම කරනවා. දැන් ඔය සමහර පවුල්වල තියෙනවනේ නෝනට ටිකක් කේන්ති කියපුවම මහත්තයා එළියට හරි යනවා. කඩේට හරි යනවා. ඒකට ඇද්දි ඒක නෙමෙයි. ඈ චුට්ටක් කේන්ති ගියාපම නේද 100%ක් හොඳ පවුල් නෑ නේද? පොඩි කාලේ පොඩි ගැටලු තියෙනවා. මේ ඕන කෙනෙක් ගාව එහෙම තියෙනවා. සමහරට මේ ඔය කිව්වට මේ 100%ක් ගැලපෙන්නේ නෑ නේද? ඒ ඔය අෂ්ටක කියද්දි කිව්වට ඔය දෙන්නම දැන් දෙන්නේ මේ දෙකෙනෙක් කිව්වට අරද එහෙම එක්කෙනෙක් කරන්න බෑ. එයා ඒ හෝමෝන අනුව ක්‍රියාත්මක වෙන්නේ පිරිමි කෙනා පිරිමි හෝමෝන අනුව ක්‍රියාත්මක වෙන්නේ. යාලා දෙන්න සමාන කරන්න බෑ. හැබැයි සමසීල සමත්‍යාග සමප්‍රඥා වලින් එහෙම වෙන්න පුළුවන්. නේ? ඒක ආයේ උසස් පෙළ දෙන්නම සමත් වෙන්න ඕනේ කියන එකකුත් නෑ. එයා විද්‍යාව කරන්න ඕනේ අරයා එහෙම කියකුත් නෑ. එහෙම හේකුත් නෑ. හොඳට මතක තියාගන්න. අර සමසීල සමත්‍යාග සමප්‍රඥා එහෙම වෙන්න පුළුවන්. සම අදහස් පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් පින්වතුනි අන්න අර එහෙම ස්වභාවයක් තියෙන දෙයක්. එහෙම මේ අරමුණු වලින් එන ඒවාට වසඟ වෙලා කටයුතු කරොත් අපි තව තවත් දුකටපත් ඒ අරමුණු හඳුනාගෙන ඔබට පහළ වෙද්දී ලෝභ හිතුවිලි පහළ වෙද්දී හඳුනාගෙන ඒවා දුරු කර ගන්නට පුළුවන්. ද්වේෂය හටගද්දී නේද? ඔවා මහා ප්‍රබල කාරණා හරිද? දැන් තරහගෙන තරහරන් ඉන්නවා කියලා කියන එක ඔබ දන්නවා අර කාලියක් කිනී කතාවේ මොකද වෙන්නේ? අන්තිමට කිකිලියක් වෙලා පලි ගන්නවා. තරහ ගන්නවා කියන එක බොහොම ප්‍රබල කාරණා, බොහොම බරපතල. එහෙම තියෙනවනේ මේව දුරු කරගන්න කටයුතු. තරහ යන ස්වභාවය තියෙනවා. නේද? නේද? ඒක අසත් ධර්මයක් කියලා දැනගෙන ඒක දුරු කරගන්න කටයුතු කරනවා. එහෙම එද්දි මට තරහ තියෙන හැඟීමක් ආවේ. ඒක මම දුරු කරගන්න ඕනේ කියලා හිතාගෙන එහෙම දුරු වෙන්න කටයුතු කරනවා. ඒක අර එද්දි අරමුණ හඳුනා ගන්න. ලෝභයේදී හඳුනා ගන්න. නේ? දේශයේදී හඳුනා ගන්න. තෘෂ්ණාවේදී හඳුනා ගන්න. නේද? රාගයේ හටගද්දී හඳුනා ගන්න. එහෙම හඳුනාගෙන ඒවා දුරු කරන්නට පුළුවන්. එහෙම දුරු කරගන්නට කටයුතු කරන්න පුළුවන්. ඔබ ජීවිතේ ජය ගන්න පුළුවන්. මේ සසරත් මෙලොවත් ජය ගන්න පුළුවන්. පරලොවත් ජය ගන්න. ඒ නිසා මේ ස්වභාවය අඳුනා අවබෝධ කරගෙන ජීවත් වෙන්න. අනිත්‍යයි. ඒ අනිත්‍ය නිසා දුක් සහගත. අනිත්‍ය නිසානේ දුක නේද?
විනාශ වෙන නිසා දුක් සාගතයි. නේද? අපි කොණ්ඩේ ඉදිරි දුකයි. ඇවිද ගන්න බැරි වෙද්දි දුකයි. දත් වැටෙද්දි දුකයි. එහෙම නේද? දුකයි. නේද? දුක් සාගත අනිත්‍ය නිසා දුක් සාගතයි. දුක නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ පින්වතුනි අනාත්මයි. මමයේ මාගේ කියලා අල්ලා ගන්නට දෙයක් නෑ කියලා කියනවා. අර සංස්කෘත ශ්ලෝකයක තියෙනවා පින්වතුනි. අර්ථා ගෘහේ නිවර්තන්තේ ශමසානේ මිත්‍ර බන්ධව සුස්කෘතං දුස්කෘතං චෛව ගච්ඡන්තු මංගලති. අර්ථා ගෘහේ නිවර්තන්තේ දැන් මේ වාස්ගුණ වර්ධන මේ පියතුමාන මැරිලා යද්දී හරි හම්බ කරගත්තු දේවල් අරගෙනද ගියේ. නෑ පුතේ. පොඩි පුතා අරගෙනද ගියේ? නෑ අරගෙන නෙමෙයි. අපි එහෙම ඔබත් එහෙමයි මමත් එහෙමයි. මේවා අරගෙන නම් යන්නේ කියලා. අර්ථා ගෘහේ නිවර්තන්තේ කියන්නේ හරි හම්බ කරගත්තු දේවල් ගෙදර දාලා තියෙනවා. අර්ථා ගෘහේ නිවර්තන්තේ ශමසානේ මිත්‍ර බඳුවා අඬා හරි මේ පුතාලා දුවලා මේ අම්මලා අඬා හරි ගියේ සොහන දක්වා විතරයි. හොඳට මතක ගන්න ඔය මගේ කියලා මට කියලා හිටපු සියලු දෙනාම එන්නේ මම එක්ක අඬා සොහන දක්වා විතරයි. පුතාට එකම පුතාලා දෙන්න කියලා දෙන්නටම යන්න පුළුවන් වුණාද? අනේ මගේ තාත්තා කියලා අනේ මගේ ස්වාමිය කියලා යන්න පුළුවන් වුණාද? බෑ යන්න බෑ. එහෙම යන්න බෑ. අර යුතුයකම් හා වගකීම් ඉටු කළ යුතුයි. ඒව කරන්න ඕනේ. හැබැයි ඒව අවබෝධයෙන් කරන්න. නේද? දැන් මේ තාත්තා වෙනුවෙන් මේ කරන්න පුළුවන් ඉහළම ගෞරවයෙන් මේක කරන්නේ. පුතාලා දෙන්න එකතු වෙලා අම්මා පෙරමුණේ තියාගෙන මේ ඥාතීන් හිතවතුන් සියලු දෙනාම එකතු කරගෙන ඔබටත් මටත් එහෙමයි. අය හිටපු කවුරුවත් සමසානේ සොහන දක්වා විතරයි ඉන්නේ මගේ කියලා හිටපු සියලු දෙනා. ඔය මගේ බිරිඳ, මගේ පුතා, මගේ දුව, මගේ මුණුබුරු මිනිබිරි අම්මා උතර මතක තියාගන්න. මුණුබිරි මිනිබිරියෝ කියලා අල්ලගන්න එපා දෙටි ඕනද? ඒවා යුතුයකම් වගකීම් කරන්න ඕනේ. ඒව කරන්නේ. ඒ දෛන දේවල් කරන දේවල් කියන දේවල් ඒව කරාට කමක් නැහැ. ඒව එහෙම. අර ඕනවට වඩා අල්ලගත්තොත් දැන් නිතරම සිහිපත් වෙනවා. ඒක ටිකක් අවදානම් කියලා මතක තියන්න. හැම දෙයක්ම අතහැරලා යන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න ඕනේ. අතහැරලා යන්න. එතකොට මෙලව අතහැරලා යනවා. එතකොට සුගතිගාමී වෙන්න පුළුවන්. ඒ අවබෝධයෙන් මේව පරිහරණය කරන්න. එතකොට සමසානී මිත්‍ර බන්ධව සුස්කෘතං දුස්කෘතං ජය මේ අකරගත්තු හොඳයි නරකයි අරගෙන ගච්ඡන්තු මනගත. මමත් ඔබත් අපි කරගත්තු හොඳයි නරකයි අරගෙන තමයි යන්නේ. ඒ නිසා ඒ ස්වභාවය අවබෝධ කරගෙන ජීවත් වෙන්න. නේද? දැන් විශේෂයෙන්ම අපි පුතාලා දෙන්නද පොඩි පුතා අහගෙන දෙන්නේ ලොකු පුතාට අහගෙන. අපි දෙන්නටම අපි අවවාද කරනවා. නේද? දැන් ඔයාලගේ අම්මා විතරයි ඉන්නේ නේද? අම්මව සතුටු කරන්නේ. අම්මා හිතන්නේ අම්මා කියන ලොකු දුකක් නෑ අවබෝධයෙන් කටයුතු කරන්නේ. නේද? ඒ අවබෝධයෙන් එක්ක අම්මගේ හිත රිදවන්නේ නැතුව නේද? ඒව නැතුව ඇති කියලා අපි විශ්වාස කරනවා නේද? අම්මා තාත්තට බොහොම ආදරයෙන් හොඳට හදන්නේ නැති අම්මා ඉතින් ගුරුවරියක් නම් දුවල පුතාලා හොඳට හදනවා. ඒ කියන්නේ විශ්වාසයක් තියෙනවා. හොඳට දැනුගත්කම් දෙන්නේ නැති. ඉතින් මේ අම්මව හොඳින් රැක බලා ගන්න හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න සියලු දෙනා ඒ වගේම ඥාතීන් හිතවතුන් සියලු දෙනාම මේ පවුල පිළිබඳව බොහොම හිතලා කල්පනා කටයුතු කරන්න කියලා අසල්වාසීන් සියලු දෙනාටම සිහිපත් කරනවා. ඉතින් ඒ නිසා මේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගෙන ඒ තුල දුක් සහගතයි. ඒ ධම්ම අපි කවදා හරි මෙරිලා යනවා. නේද? මේ මෙරිලා යද්දී ඔබ මම යන්නේ කරපු හොඳ නරක කියන වගේ හොඳට මතක තියාගන්න. ඒ නිසා අර මේ පව් වැඩ කරද්දී හරියට මීපැණි වගේ හිතුණට හැබැයි මේවා දුක් විපාක දෙද්දී හරියට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා කරන කලක පව් නිහිරිය මිසේ විදින කලක දුක් දෙවිදී මිසේ පව් දහම් සිද්ධ නොකර පින් දහම් සිද්ධ කරන්නට මේ උදාාර ධර්ම දේශනාවේ පින්කම හේතුවා. මේ සසර අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගෙන ඒ අනිත්‍ය තුල දුක් සහගතයි, දුක තුල අනාත්මයි, මමේ මාගේ කියලා අල්ලා ගැනීමෙන් තොරව කටයුතු කරන්නට මේ උදාාර ධර්ම දේශනාවේ පින්කම ධර්ම දානමේ පින්කම හේතු වේවා, වාසනාව වේවා කියලා ආශිර්වාද කරමි. මේ මෙතෙක් වේලා මේ ධර්ම දානමේ පින්කම සිදු කරලා රැස් කර ගන්නට යෙදුණු සියලු කුම සම්බාර ධර්මයන්
අපි පළමු කොටස මේ ගෘහාදී ගෘහිත දෙවියන්ට අපි අනුමෝදන් කරනවා. ගම්බාර පළාත් භාර ලෝක පාලනය කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය ඉෂ්ඨකාමී දේවතා සමූහයාට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. දෙවියෝ සතුටු සිටින් මේ පින් අනුමෝදන් මේ වගේ උදාර පින් දහම් සිදු කරන විශේෂයෙන්ම රුක්මනී ඔබේ සිංහ යාදරණීය මාතාව, ඒ වගේම තිමිර පුතණුවන්, ඒ වගේම චමීර පුතණුවන්, ඒ වගේම ලේලිවරු දෙපළ වෙන දිලිනි සහ සමදරා, ඒ ලේලිවරු ඇතුළු මේ දුවල පුතාලා සියලු දෙනාම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සහ සම්බන්ධ වෙන සියලු දෙනාම කලට වේලාවට ආරක්ෂා කරනු ලැබෙත්වා. සියලු දෙනාටම උතුම් වූ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියෝත් මේ පින් ලබාගෙන අමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා. ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දීවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං සදා. ඊවස්ස පුකාරේන සස්ස සම්පත්ති හෝතු ඊතෝ භවතු හෝතේ ආයා භවතු ගම්පෝ. ඒ වගේම මෙතෙක් වේලා රැස් කරගන්න යෙදුණු සියලුම ගුණ සම්භාර ධර්මයන් ඔබව අපව අදලා වඩලා පෝෂණය කරලා යා යුතු මාර්ගයේ මේකයි න්‍යාය යුතු මාර්ගයේ මේකයි කියලා කියනවා දීලා දින 6කට එහා පැත්තේ දිනක් ප්‍රාප්ත වන්නට යෙදුණු රංජන් ලාල් වාස් ගුණවර්ධන ආදරණීය පියතුමාණන් ස්වාමි පුරුෂයාණන් ඥාතිවරයාණන් හිතවතාණන් ප්‍රදාන කොටගෙන ඔබව හදලා වඩලා පෝෂණය කරලා ඔබට යායුතු මාර්ගයේ මේකයි න්‍යායුතු මාර්ගයේ මේකයි කියලා පෙන්වා දීලා මිය පරලොව යන්නට යෙදුණු විශේෂයෙන්ම ඔබේ සිංහ ඒ ආදරණීය අම්මා නමින් මේ පරලොවදී සියලු දෙනාමත් ඒ වගේම වාස් ගුණවර්ධනයේ ආදරණීය පියතුමාණන් නමින් මේ පරලොවදී සියලු දෙනාමත් ඔබ අප නමින් මේ පරලොවදී සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරනවා. ඔවුන් මේ පින් අනුමෝදන්ව සංසාරගත දුක් හේතුවක් ස්ථානවල අපව ස්ථානවල උපස්ථිත ලබා සිටින මේ උතුම් ධර්ම දානයේ පින්කටගෙන උතුම් ධර්ම පරිස්කාර සදාසින් ඔවුන් මේ මහා ජීවා සැපේ ත්‍යාග ලබාගත්තා. සැපේ ත්‍යාග ලබා සිටින මේ පින් සමතම සැපේන් සැපේට පත් අමා මහ නිවන සර්ව ප්‍රකාරයේ ප්‍රස්තර ගන්න දුරුණු සියලුම පුණ්‍ය සම්භාර ධර්ම නම් දුරුකොරගෙන මේ සසර දුක බව දැනගෙන ඒ දුකින් අත මිදෙන්නට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ සිත් තුළ තින් සිතුවිලි පහළවන්නට මේ කටින් කතා කරන වචන හොඳ වචන කතා කරන්නට මේ කකුල් වලින් යන ගමන් හොඳ ගමන් යන්නට මේ දෑත් වලින් කරන දේවල් හොඳ දේවල් කරන්නට මේ සිත් තුළ තින් සිතුවිලි පහළවන්නට සිත් තුළ දුසල සිතුවිලි ජනිත කරගන්නට ලෝකේ හඳුනාගන්නට මේ උදාර පිළිසක්නේ හේතු වේවා. සසර කතරින් අත මිදෙන්නට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ හේතු හඳුනාගෙන ඒ හේතු දුරලා මේ උදාර ධර්ම දානමේ පින්කම් හේතු වේවා. අනිත්‍ය ස්වභාවය අවබෝධ කරගන්නට දුක් ස්වභාවය අවබෝධ කරගන්නට ඒ තුල අනාත්මයි මමේ මාගේ කියන හැඟීමෙන් තොරව කටයුතු කරන්නට මේ උදාර ධර්ම දේශනා දානමේ පින්කම ධර්ම දානමේ පින්කම හේතු වේවා. උතුම් පාරමිතා ධර්ම ප්‍රවෘත්තිපත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීම
උදාර කරගන්නට මේ උදාර පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා උතුම් පාරමිතා ධර්මයක් බවට පත් වේවා සාදුකාරතා කරගෙන හොඳයි अभिवादन सीलिस निच्चं बुद्धाभिचारिणो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सद्ध संपत्ति मेरुच अतो निप्पान संपत्ति विनाति समिच्छति